පුතේ අපි අද කතා කරන්න යන්නේ පස්වෙනි එකකේ තාප රසායනික පාඩමේ තියෙන එන්ට්‍රොපිය සහ ගිබ් ශක්තිය කියන කොටස් දෙක. මේකෙන් ගොඩක් විභාග ප්‍රශ්න, අලුත් ප්‍රශ්න නිර්මාණය කරලා තියෙන, ඒ වගේම බහුවර්ණ ප්‍රශ්න සියල්ල නිර්මාණය කරලා තියෙනවා. හරි. එහෙනම් අපි ඉස්සෙල්ලාම එන්ට්‍රොපිය කියන මාතෘකාව කතා කරලා ඉමු. right. මොකද්ද එන්ට්‍රොපිය කියලා කියන්නේ? දැන් අපි යම්කිසි පද්ධතියක් ගත්තම ඒ පද්ධතිය තුල අංශු තියෙනවා. හරි? අංශු තියෙනවා. එතකොට ඒ අංශු සමහර විට ඉතා ක්‍රමවත්ව ඇසිරලා තියෙනවා. සමහර විට ක්‍රමවත්ව ඇසිරලා නැහැ. ඒගොල්ලොන්ගේ ටිකක් විචල්්‍ය වැඩි, අහමුතාවය වැඩි. නේ? මේ විදිහට අහමුතාවය වැඩි. අංශු ක්‍රමවත් බවක් නැහැ. එතකොට මේ විදිහට මේ පද්ධතියේ තියෙන අංශු වල අහමුතාවය අඩුයි නම් අපි කියනවා ඒ පද්ධතියට අඩු එන්ට්‍රොපි අගයක් තියෙනවා. අපි එන්ට්‍රොපිය S අකුරෙන් සංකේතවත් කරනවා. ඒ පද්ධතියේ තියෙන අඩු එන්ට්‍රොපි අගයක්. අහමුතාවයේ වැඩි නම්, ඒ කියන්නේ අංශු වල අපිලිවල වැඩි නම්, කිසි පිළිවෙලක් නැත්නම් අහමුතාවයේ වැඩි කියනවා. ඒ වගේ පද්ධතියකට තියෙනවා වැඩි එන්ට්‍රොපි අගයක්. එතකොට එන්ට්‍රොපිය කියන්නේ එහෙනම් ඔයාලට පොඩි පැහැදිලි කිරීමක් කරොත් යම් කිසි පද්ධතියක පවතින අහමුතාවය පිළිබඳ මිනුම නේ? ඒ කියන්නේ අහමුතාවය වැඩි වෙන්න එන්ට්‍රොපි අගය වැඩි. අහමුතාවය අඩු වෙන්න එන්ට්‍රොපි අගය අඩු වෙන්න ඕන. right. එහෙනම් මොකද්ද එන්ට්‍රොපිය කියලා කියන්නේ? පද්ධතියක පවතින අංශු වල අහමුතාවය පිළිබඳ මිනුමක් එන්ට්‍රොපිය ලෙස හඳුන්වනවා. එහෙනම් එන්ට්‍රොපිය කියන්නේ අහමුතාවයේ මිනුම. අහමුතාවයේ මිනුම. එතකොට දෙන ලද පද්ධතියක අහමුතාවය අඩු වැඩි වීම මත එන්ට්‍රොපිය තීරණය වෙනවානේ. දැන් පුතේ පදාර්ථයේ අවස්ථා තුනක් තියෙනවා. එකක් තමයි ඝන අවස්ථාව. අනිත් එක ද්‍රව අවස්ථාව. අනිත් එක වායු අවස්ථාව. ඒතර මේ අවස්ථා තුනේ අපි දන්නවා ඝනයක අංශු හරි පිළිවෙලයි නේ, ක්‍රමානුකූලව බැඳිලා ටිකක් තද අන්තරාණුක ආකර්ෂණ බල තියෙනවා. ඒ නිසා අංශු හරි ක්‍රමානුකූලයි. එතකොට ඝනයකට තියෙන්නේ සාමාන්‍යයෙන් අඩු එන්ට්‍රොපි අගයක්. ද්‍රවයක් ගත්තම අංශු එක මත එක ලිස්සා යනවා. අංශු අතර ඒ තරම් ප්‍රබල ආකර්ෂණ නැහැ. මධ්‍යස්ථ ආකර්ෂණ තියෙන්නේ. ඒ නිසා ද්‍රවයකට තියෙන්නේ මධ්‍යස්ථ එන්ට්‍රොපි අගයක්. හැබැයි වායු අවස්ථාව ගත්තම අර පෙර පරිදිම වායුවක අංශු අතර තියෙන්නේ ඊටා දුර්වල ආකර්ෂණ බල. ඒ නිසා වායුවකට තියෙනවා වැඩි එන්ට්‍රොපි අගයක්. එහෙනම් පදාර්ථයේ අවස්ථා තුනෙන් ඝන අවස්ථාවේ අංශු පිළිවෙල නිසා ඝන අවස්ථාවට තියෙන්නේ අඩු එන්ට්‍රොපි අගයක්. ද්‍රව අවස්ථාවට මධ්‍යස්ථ එන්ට්‍රොපි අගයකුත්, වායු අවස්ථාවට වැඩි එන්ට්‍රොපි අගයකුත් තියෙනවා. මම මේක මේත් එක්කම උදාහරණයක් විදිහට කතා කරන්නම්. අපි එකම අවස්ථාවක පදාර්ථ අවස්ථාවක භෞතික අවස්ථා තුන සලකමු. ජලය. ජලයේ ඝන අවස්ථාව අපි ඒකට කියනවා ice. ඊළඟට ද්‍රව ජලය. ඊළඟට කුමාලය, ජලයේ වායු අවස්ථාව. ඒතර මේ අවස්ථා තුන දිහා බැලුවම මෙතනදී ඝන අවස්ථාවේ අංශු ක්‍රමවත්. ඒ නිසා අඩු එන්ට්‍රොපි අගයක් තියෙනවා. දැන් ice වල එන්ට්‍රොපිය ගත්තොත් ජූල් කෙල්විනයට මවුලයට 40යි. ද්‍රව ජලය ගත්තොත් ජූල් කෙල්විනයට මවුලයට 70යි. ඒතර අපිට පේනවා අයිස් වලට වඩා ජලය කියන අවස්ථාවේදී ජල අණු අතර තියෙන අහමුතාවය වැඩි. ඊට වඩා දැන් මෙතන ගත්තොත් මේක 189යි ජූල් කෙල්විනයට මවුලයට. ඒතර අන්න එතනින් අපිට පැහැදිලි පදාර්ථයේ ඝන අවස්ථාවක අංශු පිළිවෙලයි කියන්නේ ආමුතාවය අඩුයි. එතකොට අඩු එන්ට්‍රොපි අගයක් තියෙනවා. ද්‍රවයක අංශු ටිකක් අපිළිවෙලයි, මධ්‍යස්ථ අපිළිවෙලක් තියෙනවා. ඒ නිසා ඒගොල්ලන්ට මධ්‍යස්ථ එන්ට්‍රොපි අගයක් තියෙනවා. වායු අවස්ථාවක් ගත්තොත් වායු අවස්ථාවේ අංශු හරි අපිළිවෙලයි, කිසි පිළිවෙලක් නැහැ. ආමුතාවය ගොඩාක් වැඩි. ඒ නිසා වායු අවස්ථාවකට තියෙනවා වැඩි ධන එන්ට්‍රොපි අගයක්. එහෙනම් ඔබට යම් තාක් දුරට පැහැදිලි වෙන්නේ නැති එන්ට්‍රොපිය කියලා කියන්නේ අහමුතාවය පිළිබඳ මිනුම. අහමුතාවයේ හේවත් අපිලිවල වැඩි වෙන්න එන්ට්‍රොපි අගය වැඩි වෙනවා.
අහවුතාවයේ හේවත් අපිලිවල අඩු වෙන්න එන්ට්‍රොපි අගය අඩු වෙනවා. ඝනයකට අඩු එන්ට්‍රොපි අගයක්ද ද්‍රවයකට මධ්‍යස්ථ එන්ට්‍රොපි අගයක්ද වායුවකට වැඩි එන්ට්‍රොපි අගයක්ද තියෙනවා. right එහෙනම් එන්ට්‍රොපිය පිළිබඳ යම් අදහසක් ලබා ගත්තා. ඊළඟට අපිට ප්‍රතික්‍රියාවල එන්ට්‍රොපි විපර්යාසය කියලා අවස්ථාශ්‍රිතයක් ලබා ගන්න පුළුවන්. right එන්ට්‍රොපි විපර්යාසය right ඒක අපි එන්ට්‍රොපිය S වලිනුත් විපර්යාසයේ ඩෙල්ටා වලිනුත් ගන්න නිසා ඩෙල්ටා S කියලා ගන්නවා. දැන් අපි හිතමු පුතේ යම් ප්‍රතික්‍රියාවක් මේ බලන්න. ප්‍රතික්‍රියක ඒවපත් වෙනවා ප්‍රතිඵල බවට. ප්‍රතික්‍රියක ප්‍රතිඵල බවට පත් වෙනවා. ඒතර මේ ප්‍රතික්‍රියක ප්‍රතිඵල බවට පත් වීම අපි ප්‍රතික්‍රියාවක් කියලා කියනවානේ. පාඩට එන්තැල්පි පාඩමේදී එනවා ප්‍රතික්‍රියාවක එන්තැල්පි විපර්යාසය. ඒතර කොහොමද අපි මේ එන්තැල්පි විපර්යාසය ගත්තේ? පළවල මුළු එන්තැල්පි විපර්යාසයන්ගේ එකතුවෙන් අපි අඩු කරා ප්‍රතික්‍රියකවල මුළු එන්තැල්පි විපර්යාසයන්ගේ එකතුව. අපි ඒක මෙහෙම ලියනවා. සිග්මා වතාවක් ඩෙල්ටා H naught F ප්‍රතිඵල. ඒතර පළවල පළවල උත්පාදන එන්තැල්පීන්ගේ එකතුව සිග්මා කියන්නේ එකතුව. ඒතර පළවල උත්පාදන එන්තැල්පීන්ගේ එකතුවෙන් අඩු කරනවා ඩෙල්ටා H naught F ප්‍රතික්‍රියක. ඒතර මේක ඔබට පුරුදු සූත්‍රයක් නේ. ඒ කියන්නේ යම්කිසි ප්‍රතික්‍රියාවක එන්තැල්පි විපර්යාසය හොයන්න ඕන නම් අපි කරන්නේ ඵල පැත්තේ තියෙන සියලුම ප්‍රතිඵලවල උත්පාදන එන්තැල්පීන්ගේ එකතුව අරගෙන ඒකෙන් අඩු කරනවා ක්‍රියක පැත්තේ තියෙන සියලුම ප්‍රතික්‍රියකවල උත්පාදන එන්තැල්පීන්ගේ එකතුව. එහෙම අඩු කරාම වෙනවා ප්‍රතික්‍රියාවේ එන්තැල්පි විපර්යාසය. ඔන්න ඔය විදිහටම අපිට පුළුවන් එන්ට්‍රොපි විපර්යාසය ගන්න. ඒතර එන්ට්‍රොපි විපර්යාසය කියලා කියන්නේ ප්‍රතිඵලවල එන්ට්‍රොපීන්ගේ එකතුවෙන් අඩු කරන්න ඕනේ ප්‍රතික්‍රියකවල එන්ට්‍රොපීන්ගේ එකතුව. ඒ කියන්නේ දෙන ලද ප්‍රතික්‍රියාවක ප්‍රතිඵලවල එන්ට්‍රොපීන්ගේ එකතුවෙන් ප්‍රතික්‍රියකවල එන්ට්‍රොපීන්ගේ එකතුව අඩු කරා නම් ප්‍රතික්‍රියාවේ එන්ට්‍රොපි විපර්යාසය එනවා. ඒතර මෙන්න මේ විදිහට අපිට පුළුවන් අදාළ ප්‍රතික්‍රියාවේ එන්ට්‍රොපි විපර්යාසය මැනගන්න. ඒතර මේ එන්ට්‍රොපි විපර්යාසය ධන වෙන්නත් පුළුවන්. එන්ට්‍රොපි විපර්යාසය ඍණ අගයක් ගන්නත් පුළුවන්. ඒතර අපි කියනවා එන්ට්‍රොපි විපර්යාසය ඍණ අගයක් ගන්නවා නම් අහඹුතාවය අඩු වන දිශාවට ප්‍රතික්‍රියාව සිදු වෙනවා. අහඹුතාවය අඩු වන දිශාවට සිදු වේ. අහඹුතාවය අඩු වන දිශාවටයි ප්‍රතික්‍රියාව සිදු වෙන්නේ. ඒ කියන්නේ ප්‍රතික්‍රියාව ඉදිරියට යනකොට අහඹුතාවය අඩු වන දිශාවට. අහඹුතාවයේ වෙනුවට අපිට බහුවර්ණවලදී වගේ මෙන්න මෙහෙම මතක තියාගත්තත් කමක් නැහැ අපිට. අහඹුතාවයේ වෙනුවට අපිට දාන්න පුළුවන් වායු අණු කියලා අපි හිතමුකෝ. වායු අණු. ඒ කියන්නේ අහඹුතාවයේ අඩු වන දිශාවට ප්‍රතික්‍රියාව සිදු වෙනවා. එහෙම නැත්නම් වායු අණු අඩු වන දිශාවට ප්‍රතික්‍රියාව සිදු වෙනවා. ඒ වගේ ප්‍රතික්‍රියාවක ඩෙල්ටා S ගියාගේ ඍණ. දැන් උදාහරණයක් විදිහට අපි මෙහෙම හිතමුකෝ. මේ තියෙන්නේ N2 වායුව 3යි H2 වායුව ප්‍රතික්‍රියා කරලා 2යි NH3 වායුව. එතකොට දැන් මේ බලන්න මේ පැත්තේ තියෙනවා වායු අණු 3යි 1යි 4ක්. වායු අණු 4ක් තියෙනවා. මේ පැත්තේ තියෙනවා වායු අණු 2ක්. එනවා ඔයාලට පේනවා වායු අණු 4 ඉඳලා වායු අණු 2ක් දක්වා. ඒ කියන්නේ අහඹුතාවය දැන් මේ පැත්ත ගත්තොත් අංශු වල අපිලිවල වැඩි. හරි? මේ පැත්තට යනකොට වායු අණු ගන්න අඩු වෙනවා කියන්නේ අංශු වල අපිලිවල අඩුයි. එහෙනම් ඔන්න ඔය විදිහට ප්‍රතික්‍රියාවක වායු අණු සංඛ්‍යාව අඩු වන පැත්තට නම් ප්‍රතික්‍රියාව සිදු වෙන්නේ. ඒ වගේ ප්‍රතික්‍රියාවකට තියෙන්නේ ඩෙල්ටා S ඍණ අගයක්. right? එහෙනම් ප්‍රතිඵලවල එන්ට්‍රොපීන්ගේ එකතුවෙන් ප්‍රතික්‍රියකවල එන්ට්‍රොපීන්ගේ එකතුව අඩු කරාම ප්‍රතික්‍රියාවේ එන්ට්‍රොපි විපර්යාසය එනවා.
ඒ වගේ එන්ට්‍රෝපී විපර්යාසයක් ඍණ වෙන්නත් පුළුවන් ධන වෙන්නත් පුළුවන්. ඍණ වුණොත් අපි කියනවා අහඹුතාවය අඩුවන දිශාවට ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා කියලා. එහෙම නැත්නම් වායු අණු අඩුවන දිශාවට ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා කියලා. එහෙනම් දෙන ලද ප්‍රතික්‍රියාවක අපි එන්ට්‍රොපිය ධනද ඍණද කියලා බලන්නේ කොහොමද පුතේ? ඒ අදාළ ප්‍රතික්‍රියාවේ වායු අණු ගාන කොයි පැත්තේද වැඩි කියලා බලනවා. ප්‍රතික්‍රියක වලට වඩා ප්‍රතිඵලවල වායු අණු ගාන අඩුයි නම් ඒ කියන්නේ අහඹුතාවය අඩු වෙනවා. අහඹුතාවය අඩු වෙනවා කියන්නේ ඒ ප්‍රතික්‍රියාවේ ඩෙල්ටා S ඍණාගයක් වෙනවා. ඊළඟට දැන් මේ බලන්න මෙතනදී අපි ගත්තොත් මෙතන අහඹුතාවය ධනාගයක් කියලා කියන්නේ අහඹුතාවය වැඩි වෙන දිශාවටයි සිදු වෙන්නේ. අහඹුතාවය වැඩි වෙන දිශාවට සිදු වේ. ඒතර මොකද්ද මේ අහඹුතාවය කියන එකට අපිට වායු අණු කියලා දාගත්තොත් වායු අණු වැඩි වෙන දිශාවට සිදු වෙයි කියලා හිතන්නත් පුළුවන්. මම මෙතන මෙහෙම කරන්න. දැන් බලන්න ප්‍රතික්‍රියාවක එන්ට්‍රෝපී විපර්යාසය පළවල එන්ට්‍රොපියෙන් ක්‍රියකවල එන්ට්‍රොපි අඩු කරාම එනවා. ඒකට ඍණාගයක් එනවා නම් ඒකේ තේරුම වායු අණු අඩු වෙන දිශාවට ප්‍රතික්‍රියාව සිදු වෙනවා. අහඹුතාවය අඩුයි. ප්‍රතික්‍රියක අපිලිවලයි ප්‍රතිඵල පිළිවෙලයි. දැන් මේ විදිහට ගත්තොත් එන්ට්‍රොපිය ධනාගයක් වුණොත් ඒකේ තේරුම වායු අණු වැඩි වෙන දිශාවට සිද්ධ වෙනවා. එහෙම නැත්නම් ප්‍රතිඵල පැත්තට යනකොට අහඹුතාවය වැඩි. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් මැග්නීසියම් කාබනේට් වියෝජනය. ඒතර මැග්නීසියම් කාබනේට් කියන්නේ ඝනයක්. ඒතර බලන්න එයා වියෝජනය වෙලා ලැබෙනවා මැග්නීසියම් ඔක්සයිඩ් ධන කාබන් ඩයොක්සයිඩ්. ඒතර මේක මේ පැත්තට යනකොට වායු සංඛ්‍යාව මෙතනදී අපිට පේනවා මේ පැත්තේ වායු නැහැ. නමුත් මේ පැත්තේ වායු එකක් තියෙනවා. එහෙනම් මේක වායු වැඩි වෙන දිශාවට සිද්ධ වෙනවා. එහෙනම් වායු වැඩි වෙන දිශාවට සිද්ධ වෙනවා. එහෙම නැත්නම් අහඹුතාවයේ වැඩි වෙන දිශාවට සිද්ධ වෙනවා කියන්නේ ඉතින් ඩෙල්ටා S එන්න ඕනේ මොන අගයක්ද? ධන අගයක්. එහෙනම් ඔයාලට මේක හොඳම සාරාංශය. යම් කිසි ප්‍රතික්‍රියාවක එන්තැල්පි විපර්යාසය හොයාගත්ත විදිහටම එන්ට්‍රොපි විපර්යාසය හොයාගන්න පුළුවන්. එහෙම එන්ට්‍රොපි විපර්යාසය හොයාගත්තම ඒක ඍණ අගයක් නම් ඒකේ තේරුම අහඹුතාවය අඩු වෙනවා ඉදිරියට ප්‍රතික්‍රියාව සිදු වෙනකොට. ඒක ධනාගයක් නම් ඒකේ තේරුම අහඹුතාවයේ වැඩි වෙනවා ඉදිරියට ප්‍රතික්‍රියාව සිදු වෙනකොට. ඒ කියන්නේ ප්‍රතික්‍රියක පැත්තේ අංශු හරි පිළිවෙලයි ප්‍රතික්‍රියක පැත්තේ අංශු හරි පිළිවෙලයි ප්‍රතිඵල පැත්තට යනකොට ඒ අංශු වල අපිලිවෙල වැඩි. පැහැදිලිද? එතකොට ප්‍රතික්‍රියාව ඉදිරියට සිදු වෙනකොට අපිලිවෙල. ඩෙල්ටා S ඍණ නම් ඉදිරියට සිදු වෙනකොට පිළිවෙලයි. right. එහෙනම් ඔබට යම් අදහසක් ලබා ගන්න පුළුවන් ප්‍රතික්‍රියාවක එන්ට්‍රොපි විපර්යාසය කියලා කියන්නේ අහඹුතාවයේ වැඩිවීම හෝ අඩුවීම නිර්ණය කරන එක් අවස්ථාසිතයක්. එහෙනම් ප්‍රතික්‍රියාවක අහඹුතාවයේ වැඩි වෙනවද අඩු වෙනවද කියන එක ඩෙල්ටා S ගේ ලකුණෙන් තීරණය කරනවා. ඩෙල්ටා S ධන නම් අහඹුතාවය වැඩි වෙනවා. ඩෙල්ටා S ඍණ නම් අහඹුතාවය අඩු වෙනවා. right. මම මේක කුඩා ගණනය කිරීමක් මගින් පෙන්වලා දෙන්නම්. අපි කිසියම් ප්‍රතික්‍රියාවක් අරගෙන ඒ ප්‍රතික්‍රියාවට අදාළ ඩෙල්ටා S ගේ අගය ගණනය කරනවා. ඩෙල්ටා S ගේ අගය ගණනය කරාම ඔබට බලා ගන්න පුළුවන් අදාළ ප්‍රතික්‍රියාව අහඹුතාවය අඩු වෙන දිශාවටද වැඩි වෙන දිශාවටද සිද්ධ වෙන්නේ කියලා. right. මම මෙහෙම අවස්ථාවක් ගන්නවා. බලන්න මෙහෙම ගානක් මම ලියන්නම්. බේරියම් කාබනේට් barium oxide carbon dioxide ही एंट्रोपी अज्ञान पिलिवलिन ही एंट्रोपी अज्ञान पिलिवलिन एंट्रोपी अज्ञान पिलिवलिन එකසිය 12 72 214 ජූල් කෙල්වින් මවුලයට වේ. ත්‍රිපුදේ බේරියම් කාබනේට් barium oxide carbon dioxide මේ තියෙන barium carbonate තාපය දෙන්නේ. He delta S සොයන්න. right.
ගණනය කරන්න කලින් මට කියන්න පුතේ දැන් මේකෙදී අදාළ ප්‍රතික්‍රියාවේ එන්ට්‍රෝපි විපර්යාසය ඩෙල්ටා S ධන වෙන්න ඕනේද ඍණ වෙන්න ඕනේද? හිතන්න. දැන් මේ පැත්තේ තියෙන්නේ ඝන අවස්ථාවක්. මේ පැත්තේ තියෙනවා ඝනයක් සහ වායුවක්. ඒ කියන්නේ ඉදිරියට යනකොට වායු අවස්ථාව වැඩි. එහෙනම් වායු අණු වැඩි වෙන දිශාවට සිද්ධ වෙනවා නම් ඩෙල්ටා S දෙන්න ඕනේ ධනාගයක්. අපි ගණනය කරලා බලමු. ඩෙල්ටා S සමානයි සිග්මා වතාවක් ප්‍රතිඵල අඩු කිරීම සිග්මා වතාවක් ප්‍රතික්‍රියක. එහෙනම් ප්‍රතික්‍රියක වල එන්ට්‍රොපිය ප්‍රතිඵල වල එන්ට්‍රොපියත් අතර වෙනසෙන් අපිට ඩෙල්ටා S ගන්න පුළුවන් නේ. එහෙනම් ප්‍රතිඵල එතන තියෙනවා බේරියම් ඔක්සයිඩ් එකක් මවුල. මෙතන ස්ටවිටි 1යි බේරියම් ඔක්සයිඩ් 1යි. එයාගේ අගය 72යි. එක වැඩි කිරීම 72යි. ඒකට එක්ක දෙනවා කාබන් ඩයොක්සයිඩ් මවුල 1යි. එක වැඩි කිරීම 214යි. ඊළඟ මේකෙන් අපි අඩු කරනවා බේරියම් කාබනේට් මවුල 1යි. එතන 112යි. right. එතකොට පුතේ එන්ට්‍රොපි විපර්යාසය එන්නේ ජූල් කෙල්විනයට මවුලයට කියන ඒකකේ. එහෙනම් මේක සුළු කරාම උත්තරේ විදිහට එනවා 174ක්. ධන 174ක් ජූල් කෙල්විනයට මවුලයට. එහෙනම් මේක විශාලයි බිඳුව. හරිනේ. ඩෙල්ටා S තාවේ ධනාගය. අපි කොහොමද ගණනය කරන්න කලිනුත් අපි තීරණය කරා ප්‍රතික්‍රියාව අහඹුතාවයේ වැඩි වෙන දිශාවට සිදු වෙලා තියෙන නිසා ඩෙල්ටා S දෙන්න ඕනේ අගය ධනාගයක් කියලා. එහෙනම් ඔයාලට පැහැදිලි දෙන ලද ප්‍රතික්‍රියාවක ප්‍රතිඵලවල එන්ට්‍රොපීන්ගේ එකතුවෙන් ප්‍රතික්‍රියකවල එන්ට්‍රොපීන්ගේ එකතුව අඩු කරාම එන්ට්‍රොපි විපර්යාසය එනවා. වායු සංඛ්‍යාව අඩු වන දිශාවට සිද්ධ වෙනවා නම් ඒ කියන්නේ අහඹුතාවය අඩු වන දිශාවට සිද්ධ වෙනවා නම් අපි කියනවා ඒක ඍණ එන්ට්‍රොපි විපර්යාසයක් තියෙන ප්‍රතික්‍රියාවක්. මේ විදිහට වායු සංඛ්‍යාව වැඩි වෙන දිශාවට සිද්ධ වෙනවා නම් එහෙම නැත්නම් අහඹුතාවයේ වැඩි වෙන දිශාව ඔස්සේ සිදු වෙනවා නම් අපි කියන එකට ධන එන්ට්‍රොපි විපර්යාසයක් තියෙනවා කියලා. right. එහෙනම් පුතේ ඔන්න ඔය විදිහට දෙන ලද ප්‍රතික්‍රියාවක එන්ට්‍රොපි විපර්යාසය අපිට නිර්ණය කරන්න පුළුවන්. right. ඊළඟට අපි බලමු එන්ට්‍රොපිය තේරුම් ගත්තයින් පස්සේ මොකද්ද මේ ගිබ් ශක්තිය කියන්නේ කියලා. ගිබ් ශක්තිය ඒක අපි G අකුරෙන් සංකේතවත් කරනවා. ඒ කියන්නේ පුතේ දැන් ප්‍රතික්‍රියාවක එන්තැල්පිය එන්ට්‍රොපිය කියන අවස්ථාශ්‍රිත වලින් අපිට ප්‍රතික්‍රියාවක සංසිද්ධතාවය එකවර තීරණය කරන්න බෑ. එහෙම තීරණය කරන්න අපිට අවශ්‍ය වෙනවා ගිබ් ශක්තිය කියන අවස්ථාවෙන් ගිබ් ශක්ති විපර්යාසය නැත්නම් ගිබ් ශක්ති වෙනස. ඒ කියන්නේ ඔයාලට දැන් යම් ප්‍රතික්‍රියාවක් දීලා මේක අදාළ උෂ්ණත්වයේදී සිදු වෙනවාද? එහෙම නැත්නම් නොවෙනවාද කියන එක තීරණය කරන්න අදාළ ප්‍රතික්‍රියාවේ ඩෙල්ටා G ගේ අගය ඕනේ. ඒ කියන්නේ ගිබ් ශක්ති වෙනස. මේ ගිබ් ශක්ති වෙනස ධන නම් විශාල බිඳුව කියන්නේ ධනනේ. ගිබ් ශක්ති වෙනස ධන නම් අදාළ උෂ්ණත්වයේදී සංසිද්ධව සිදු නොවේ. සංසිද්ධව සිදු නොවේ. ඒ කියන්නේ අපි යම්කිසි ප්‍රතික්‍රියාවකට අදාළ ඩෙල්ටා G හොයනවා. ඒ ඩෙල්ටා G ගේ අගය ධන නම් ධනාගයක් නම් ඒ උෂ්ණත්වයේදී ප්‍රතික්‍රියාව අපිට සිද්ධ කරන්න බෑ. අපි හිතමු කෙල්වින් 300 දී යම්කිසි ප්‍රතික්‍රියාවක් අරගෙන ඩෙල්ටා G හොයනවා. ඒතර අපිට එනවා ධනාගයක්. එහෙම ධනාගයක් එනවා නම් ඒ කියන්නේ ප්‍රතික්‍රියාව අපිට කෙල්වින් 300 දී සිද්ධ කරන්න බෑ. අපි හිතමු මේක ඩෙල්ටා G ඍණාගයක් එනවා කියලා. එහෙමනම් අදාළ උෂ්ණත්වයේදී සංසිද්ධව සිදු වෙයි. මෙතන සංසිද්ධව සිදු නොවේ කියන්නේ. ධනනේ සංසිද්ධව සිදු නොවේනේ. මම විස්තර කරා හරි. right. ඩෙල්ටා G සඳහා ධනාගයක් එනවා නම් අදාළ උෂ්ණත්වයේදී ප්‍රතික්‍රියාව සංසිද්ධව සිදු නොවේයි. ඩෙල්ටා G සඳහා ඍණාගයක් එනවා නම් අදාළ ප්‍රතික්‍රියාව එම උෂ්ණත්වයේදී සංසිද්ධව සිදු කළ හැකියි. ඒතර ඔන්න ඔය විදිහට තමයි ප්‍රතික්‍රියාවක සංසිද්ධතාවය තීරණය කරන්නේ.
ඒ කියන්නේ ප්‍රතික්‍රියාවක ගිබ් ශක්තිය වෙනස අරගෙන ඒක ධනද කියලා බලනවා ඍණද කියලා බලනවා. ධන නම් ඒ උෂ්ණත්වයේදී කරන්න බෑ කියලා අපි තේරුම් ගන්නවා. ඍණ නම් ඒ උෂ්ණත්වයේදී අදාළ ප්‍රතික්‍රියාව කරන්න පුළුවන් කියලා තේරුම් ගන්නවා. right. එතකොට කොහොමද එහෙනම් ප්‍රතික්‍රියාවක ගිබ් ශක්තිය වෙනස හොයන්නේ? ඩෙල්ටා G ගියගේ හොයන්න. ඩෙල්ටා G ගියගේ හොයන්න සම්බන්ධතා දෙකක් තියෙනවා. අර අපි කතින් කතා කරා වගේ එන්ට්‍රොපි විපර්යාසය, එන්තැල්පි විපර්යාසය හෙව්වා වගේම ගිබ් ශක්ති විපර්යාසයත් මේ විදිහට ගන්න පුළුවන්. ප්‍රතිපලවල ගිබ් ශක්තියින්ගේ එකතුවෙන් අඩු කරනවා ප්‍රතික්‍රියකවල ගිබ් ශක්තියින්ගේ එකතුව. හරි ප්‍රතිපලවල ගිබ් ශක්තියින්ගේ එකතුවෙන් ප්‍රතික්‍රියකවල ගිබ් ශක්තියින්ගේ එකතුව අඩු කරාම ප්‍රතික්‍රියාවේ ගිබ් ශක්තිය විපර්යාසය එනවා. එහෙම නැත්නම් මෙන්න මෙහෙමත් පුළුවන්. ඩෙල්ටා G සමානයි ඩෙල්ටා H ඍණ T වතාවක් ඩෙල්ටා S. ඒ කියන්නේ ප්‍රතික්‍රියාවක ගිබ් ශක්තිය විපර්යාසය එම ප්‍රතික්‍රියාවේ එන්තැල්පි විපර්යාසයත් එන්ට්‍රොපි විපර්යාසයත් අදාළ උෂ්ණත්වයක් දන්නවා නම් ප්‍රතික්‍රියා සිදුවන උෂ්ණත්වයක් දන්නවා නම් ඩෙල්ටා G ගියගේ හොයාගන්න පුළුවන්. එතකොට මේ ඩෙල්ටා G ට උත්තරේ එන්නේ පුතේ මවුලයට කිලෝජූල් වලින්. මවුලයට කිලෝජූල්. ඩෙල්ටා H සඳහා උත්තරේ එන්නේ අපි දන්නවා මවුලයට කිලෝජූල්. එතකොට මෙතන උෂ්ණත්වය කෙල්වින් වලින් තියෙන්න ඕනේ. උෂ්ණත්වය කෙල්වින් වලින් තියෙන්න ඕනේ. දැන් එන්ට්‍රොපි විපර්යාසය අපිට එන්නේ ජූල් කෙල්විනයට මවුලයටනේ. ඒතර මේ සම්බන්ධතාවය තමයි විභාග ප්‍රශ්න ගොඩකදී ආදේශ කරන්න ඇවිල්ලා තියෙන්නේ. ඒතර මෙතන මේවා ඔක්කොම කිලෝ ජූල් වලින් තියෙනකොට මෙයා ජූල් වලින් තිබිලා හරියන්නේ නැහැ. ඒ නිසා අපි මේක 1000න් බෙදලා මේ ජූල් උත්තරය කිලෝ ජූල් බවට පරිවර්තනය කරගන්න. එහෙනම් හොඳට මතක තියාගන්න ඩෙල්ටා G සමානයි ඩෙල්ටා H ඍණ T වතාවක් ඩෙල්ටා S සම්බන්ධතාවයට ආදේශ කරලා ගාණක් හදනකොට මේ ඩෙල්ටා S ගේ අගය ජූල් වලින් තියෙන එක 1000න් බෙදලා කිලෝ ජූල් බවට පත් කරලා ආයි කියනමුද 1000න් බෙදලා කිලෝ ජූල් බවට පත් කරලායි මෙතනට ආදේශ කරන්නේ. ආදේශ කරලා සුළු කරයින් පස්සේ ඩෙල්ටා G ගේ මවුලයට කිලෝ ජූල් වලින් ලබා ගන්න පුළුවන්. එතකොට දැන් අපි බලමු එහෙනම් ඒ ඩෙල්ටා G ගේ තීරණය කරලා ඒක ධන අගයක්ද ඍණ අගයක්ද යන්න මත කොහොමද අදාළ ප්‍රතික්‍රියාවක ස්වයංසිද්ධතාවය තීරණය කරන්න කියන එක. මේකට මම එක් උදාහරණයක් ගන්නවා විභාග ප්‍රශ්නයක් මම ගන්නම් 2011 ව්‍යුහගත රචනා ප්‍රශ්නය අපි හදමු. 2011 විභාගයේ ආපු ව්‍යුහගත රචනා ප්‍රශ්නය තුන්වෙනි ප්‍රශ්නය. ඒකේ කියනවා N2 gas ධන 3යි H2 gas ප්‍රතික්‍රියා කරලා 2යි NH3 ඒ කියන්නේ ඇමෝනියා නිෂ්පාදනයට අදාළ ප්‍රතික්‍රියාව. මේ ප්‍රතික්‍රියාව සඳහා අපිට තාප රසායනික දත්ත කිහිපයක් දීලා තියෙනවා. ඩෙල්ටා H naught F ඒ කියන්නේ උත්පාදන එන්තැල්පි ඩෙල්ටා H naught F. ඒ වගේම S naught අගයන් ටික දීලා තියෙනවා. මේක මවුලයට කිලෝ ජූල් වලින් දෙන්නේ. එන්ට්‍රොපි විපර්යාසය කෙල්විනයට මවුලයට ජූල් වලින් දෙන්නේ. එතන මෙතන පුතේ බලන්න N2 gas H2 gas NH3 gas මේ අගයන් ටික අපිට දීලා තියෙනවා. right N2 gas නයිට්‍රජන් ගේ උත්පාදන එන්තැල්පිය ස්ථායාකාරී මූල ද්‍රව්‍යයක් 0.0 කියලා දීලා තියෙනවා. ඇමෝනියා වල උත්පාදන එන්තැල්පිය ඍණ 46.1. එන්ට්‍රොපි අගය නයිට්‍රජන් ගේ එන්ට්‍රොපි අගය අහුතාවයේ වැඩි වායුවක් නිසා 191.5. හයිඩ්‍රජන් ගේ එන්ට්‍රොපි අගය 130.7. ඇමෝනියා වල එන්ට්‍රොපිය 192.3යි මවුලයට කෙල්විනයට ජූල්. මේ අවුරුද්දේ අපිට කියනවා ඩෙල්ටා H ඩෙල්ටා S හොයලා මෙන්න මෙහෙම අවස්ථාවක් අපිට කියනවා. ඩෙල්ටා G හි අගය සොයන්න. ඩෙල්ටා G හි අගය සොයන්න. දැන් හිතන්න මේ ප්‍රශ්නේ 2011 විභාග ප්‍රශ්නේ මේක වියෝගත වෙලා ආවේ.
එතකොට ප්‍රතික්‍රියාවක් දීලා තියෙනවා. ඒ ප්‍රතික්‍රියක සහ ප්‍රතිඵලවල සියල්ලේගෙම උත්පාදන එන්තැල්පි අගයන් ටික දීලා තියෙනවා. මෞලික එන්ට්‍රෝපි අගයන් ටික දීලා තියෙනවා. දීලා අපෙන් අහනවා ඩෙල්ටා G නෝට් ගේ අගය ඩෙල්ටා G නෝට්. එතකොට G නෝට් කියන්නේ සම්මත තත්ත්වය. 298 නැත්නම් කෙල්වින් 298 සෙල්සියස් 25 කියන උෂ්ණත්වය. එහෙනම් පුතේ අපි ඉස්සෙල්ලාම දැන් මේකෙදි අපිට ඩෙල්ටා G ව හොයාගන්න ගිබ් ශක්තිය ගැන දීලා නැහනේ. එහෙනම් අපිට ඉස්සෙල්ලාම එන්තැල්පි විපර්යාසයයි එන්ට්‍රෝපි විපර්යාසයයි හොයාගන්න වෙනවා. ඒතර එන්තැල්පි විපර්යාසය සහ එන්ට්‍රෝපි විපර්යාසය හොයාගත්තයින් පස්සේ අපිට පුළුවන් වෙනවා ප්‍රතික්‍රියාවට අදාළ ගිබ් ශක්ති වෙනස ඩෙල්ටා G සමානයි ඩෙල්ටා H ඍණ T වතාවක් ඩෙල්ටා S කියන සම්බන්ධතාවය මගින් ලබා ගන්න. එහෙනම් අපි ඉස්සෙල්ලාම එන්තැල්පි විපර්යාසය ගමු. ඩෙල්ටා H සමානයි සිග්මා වතාවක් ඩෙල්ටා H නෝට් F ප්‍රතිඵල. ඒ කියන්නේ ප්‍රතිඵලවල උත්පාදන දැල්පින් එකතුව. අඩු කිරීම ඩෙල්ටා H නෝට් F ප්‍රතික්‍රියක. ප්‍රතිඵලවල උත්පාදනයේ ප්‍රතික්‍රියකවල උත්පාදනය අඩු කරනවා. එහෙනම් බලන්න ඩෙල්ටා H නෝට් කියලා අපි ගමු. ප්‍රතිඵලවල උත්පාදනය. ඒතර ඇමෝනියා මවුල දෙකක් තියෙනවා. නම් දෙක වැඩි කිරීම ඇමෝනියාගේ එන්තැල්පි විපර්යාසය ඍණ 46.1. මෙතන මවුල දෙකක් නිසා දෙකෙන් වැඩි කරා. අඩු කිරීම ප්‍රතික්‍රියක විදිහට තියෙනවා නයිට්‍රජන් එයාගේ එන්තැල්පිය බිඳුවයි මවුල 1යි. ඒතර බිඳුවයි. හයිඩ්‍රජන්ගේ එන්තැල්පිය බිඳුවයි මවුල 3කට නිසා උත්පාදිත එන්තැල්පිය 3 වැඩි කිරීම බිඳුවයි. ඒතර කොහොමත් මේක එන්නේ බිඳුවයි කියලා. එහෙනම් මේක සුළු කරාම උත්තරේ එනවා ඍණ 92.2 කිලෝජූල් මවුලයට. ඔය විදිහටම අපිට පුළුවන් ප්‍රතික්‍රියාවේ ඩෙල්ටා S නෝට් හොයාගන්න සිග්මා වතාවක් ප්‍රතිඵලවල එන්ට්‍රොපිය අඩු කිරීම සිග්මා වතාවක් ප්‍රතික්‍රියකවල එන්ට්‍රොපිය. right. දැන් ප්‍රතිඵල පැත්තේ තියෙනවා ඇමෝනියා මවුල දෙකක්. එහෙනම් දෙක වැඩි කිරීම ඇමෝනියා වලගේ 192.3යි. මේකෙන් අඩු කරන්න ඕනේ ප්‍රතික්‍රියක පැත්තේ නයිට්‍රජන් මවුල 1යි. නයිට්‍රජන්ගේ එන්ට්‍රොපිය 191.5යි. මේකට එකතු වෙනවා හයිඩ්‍රජන් මවුල 3ක් 3 වැඩි කිරීම 130.7යි. මේක කිලෝජූල් මවුලයට එන්ට්‍රොපියනේ ජූල් කෙල්විනයට මවුලයට කියන අවස්ථාවෙන් එන්නේ. මේක සුළු කරාම පුතේ අපිට ප්‍රතික්‍රියාවේ එන්ට්‍රෝපි විපර්යාසයේ විදිහට එනවා ඍණ 199ක්. ඍණ 199යි ජූල් කෙල්විනයට මවුලයට. දැන් අපි දන්නවා කොහොමත් මේකේ එන්ට්‍රොපි විපර්යාසය ඍණ අගයක් එන්න ඕනේ. මොකද වායු සංඛ්‍යාව අඩු වෙන දිශාවකට සිද්ධ වෙන්නේ. අඩු වෙන දිශාවට සිද්ධ වෙනවා නම් එන්ට්‍රොපි විපර්යාසය ඍණ අගයක් එනවා. එහෙනම් අපි ඩෙල්ටා S නෝට් ගේ අගයක් දන්නවා, ඩෙල්ටා H නෝට් ගේ අගයක් දන්නවා. අපෙන් අහන්නේ ඩෙල්ටා G නෝට්. එහෙනම් ඩෙල්ටා G නෝට් සමානයි ඩෙල්ටා H නෝට් ඍණ T වතාවක් ඩෙල්ටා S නෝට්. එහෙනම් ඩෙල්ටා H නෝට් අගය අපි හොයාගෙන තියෙනවා ඍණ 92.2 කිලෝජූල් මවුලයට. සම්මත තත්ත්වය නිසා උෂ්ණත්වය කෙල්වින් 298යිනේ. සම්මත තත්ත්වය නෝට් වලින් කියන්නේ සම්මත තත්ත්වය. ඒ කියන්නේ සෙල්සියස් 25. එහෙම නැත්නම් කෙල්වින් නම් 298. දැන් මෙතන මෙතන ආගේ ඍණ 199යි. නමුත් ජූල් උත්තරේ මම කිව්වා මේ සම්බන්ධයට ආදේශ කරනකොට කිලෝ ජූල් කරන්න ඕනේ. එහෙනම් 1000න් බෙදන්න ඕනේ. right. මෙහෙම සුළු කරාම අපිට අදාළ ප්‍රතික්‍රියාවේ අගේ එනවා ඍණ 32.9යි කිලෝ ජූල් මවුලයට කියලා. ඒ කියන්නේ මේක ඍණ අගයක්. එහෙනම් මේක ඍණ අගයක් නම් අපිට පේනවා සෙල්සියස් අංශක 25 දී නැත්නම් කෙල්වින් 298 දී නයිට්‍රජන් සහ හයිඩ්‍රජන් ප්‍රතික්‍රියා කරලා ඇමෝනියා හදන්න පුළුවන්. නයිට්‍රජන්වයි හයිඩ්‍රජන්වයි ප්‍රතික්‍රියා කරවලා ඇමෝනියා හදන්න පුළුවන් සෙල්සියස් අංශක 25 දී. එහෙනම් අපි ලියනවා කෙල්වින් 298 දී ස්වයන් සිද්ධව සිදුවේ. හරි. කෙල්වින් 298 දී මේ ප්‍රතික්‍රියාව ස්වයන් සිද්ධව සිදු කරන්න පුළුවන්කමක් තියෙනවා. එහෙනම් අපිට යම් පැහැදිලිතාවයක් තියෙනවා පුතේ
අදාළ ප්‍රතික්‍රියාවේ එන්තැල්පි විපර්යාසයත් එන්ට්‍රෝපි විපර්යාසයත් හොයාගත්තොත් ඒ ප්‍රතික්‍රියාවේ ගිබ් ශක්ති විපර්යාසය හොයාගෙන ඒ ගිබ් ශක්ති විපර්යාසයට එන ලකුණ මත එම උෂ්ණත්වයේදී ප්‍රතික්‍රියාව වෙනවාද නැද්ද යන්න තීරණය කිරීමේ හැකියාවක් අපිට තියෙනවා. right. ඊළඟට දැන් අපි බලමු ප්‍රතික්‍රියාවක ඩෙල්ටා H සහ ඩෙල්ටා S මගින් ඩෙල්ටා G ගේ ලකුණ කොහොමද පුරෝකථනය කරන්නේ කියලා තර්ක කරලා ඒ ලකුණ පුරෝකථනය කරන්නේ කොහොමද කියලා බලමු. right. දැන් හිතන්න මම මේක අවස්ථා හතරකට යනවා. A ඩෙල්ටා H ඩෙල්ටා S B ඩෙල්ටා H ඩෙල්ටා S. දැන් අපි හිතමු මම අවස්ථා හතරෙන් ඉස්සරම දෙකක් ගැන කතා කරන්නම්. යම්කිසි ප්‍රතික්‍රියාවක ඩෙල්ටා H ට එනවා ඍණ අගයක්. හරි එන්තැල්පි විපර්යාසය ගත්තම ඍණ අගයක්. ඒ කියන්නේ තාප දායකයි. තාප දායකයි. එන්ට්‍රෝපි විපර්යාසය ධන අගයක්. ඒ කියන්නේ අහඹුතාවයේ වැඩි වෙන දිශාවට සිද්ධ වෙනවා. අහඹුතාවයේ වැඩි වෙන දිශාවට සිද්ධ වෙනවා. ඒතර බලන්න තාපදායක ප්‍රතික්‍රියාවක් අහඹුතාවයේ වැඩි වෙන දිශාවට සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඩෙල්ටා H ට ඍණාගයක් ඇවිල්ලා ඩෙල්ටා S ට ධනාගයක් එනවා නම් බලන්න මේ සම්බන්ධතාවයේ අපි තර්ක කරමු. ඩෙල්ටා G සමානයි ඩෙල්ටා H ඍණ T වතාවක් ඩෙල්ටා S. ඒතර ප්‍රතික්‍රියාවේ ඩෙල්ටා H ට ඇවිල්ලා තියෙන ඍණාගයක්. ඩෙල්ටා S ට ඇවිල්ලා තියෙන ධනාගයක්. මට කියන්නේ ඩෙල්ටා G ට මොකද්ද වෙන්න ඕනේ තර්ක කරන්න මේ ඍණයි ධනයි වැඩි කරාම ඍණ ඍණයි ධනයි වැඩි කරාම ඍණ ඍණයි ඍණයි එකතු වෙනකොට අනිවාර්යෙන් උත්තරේ ඍණ. එහෙනම් අපිට බොහොම පැහැදිලි ඩෙල්ටා H ඍණ වෙලා ඩෙල්ටා S ධන නම් උෂ්ණත්වය මොකක් වුණත් ඒක අඩු උෂ්ණත්වයක් වුණත් වැඩි උෂ්ණත්වයක් වුණත් ප්‍රතික්‍රියාව ඉදිරියට ස්වයං සිද්ධව සිද්ධ වෙනවා. එහෙනම් අපි ලියනවා මේ වගේ ප්‍රතික්‍රියාවක්. එම නිසා මේ වගේ ප්‍රතික්‍රියාවක් සියලුම උෂ්ණත්වවලදී ස්වයං සිද්ධව සිදු වේ. සියලුම උෂ්ණත්වවලදී ස්වයං සිද්ධව සිදු වේ. ඒ කියන්නේ යම්කිසි ප්‍රතික්‍රියාවක් ගත්තම ඒ ප්‍රතික්‍රියාවේ ඩෙල්ටා H ඍණ වෙලා ඩෙල්ටා S ධන වෙලා ප්‍රතික්‍රියාව ඉදිරියට සිදු කරනවා නම් හැම උෂ්ණත්වයේදී මොන උෂ්ණත්වයේදී ප්‍රතික්‍රියාව ඉදිරියට ස්වයං සිද්ධව සිදු වෙනවා. right. ඊළඟට අපි බලතොත් B අවස්ථාව. මේකේ ප්‍රතිවිරුද්ධය අපි බලමු. ඒ කියන්නේ ඩෙල්ටා H ධන. ඩෙල්ටා H ධන කියන්නේ තාප අවශෝෂකයි කියන එකනේ. තාප අවශෝෂක ප්‍රතික්‍රියා කියලා අපි ඒවට කියනවා. ඩෙල්ටා H ධන. ඩෙල්ටා S ඍණ. ඒ කියන්නේ අහඹුතාවය අඩු වෙනවා කියලා අපිට ගන්න පුළුවන් නේ. අහඹුතාවය අඩු වෙන අතටයි ප්‍රතික්‍රියාව සිදු වෙන්නේ. එහෙනම් තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් අහඹුතාවය අඩු වෙන දිශාවට සිද්ධ වුණා. දැන් බලන්න ඒකේ ඩෙල්ටා G ට එන්න ඕනේ මොකද්ද කියලා. ඩෙල්ටා G සමානයි ඩෙල්ටා H ඍණ T වතාවක් ඩෙල්ටා S. මේ කොටස පුතේ බහුවර්ණ ප්‍රශ්න වලට ගොඩාක් ඇවිල්ලා තියෙනවා. මේ ලකුණු තීරණය කිරීමේ ප්‍රශ්න විභාගවලදී බහුවර්ණ වල නිතරින් තර්කානුකූල ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. එතන ඩෙල්ටා H ධන ඩෙල්ටා S ඍණ. දැන් මට කියන්න ඩෙල්ටා G ට එන්නේ මොකද්ද කියලා. ඍණයි ඍණයි වැඩි වෙනකොට උත්තරේ ධන. ඍණයි ඍණයි වැඩි වෙනකොට උත්තරේ ධන. ධනයි ධනයි එකතු වෙනකොට අනිවාර්යයෙන්ම ඩෙල්ටා G ගේ උත්තරේ මොකද්ද? ධනනේ. ඍණයි ඍණයි වැඩි වෙනකොට ධන, ධනයි ධනයි එකතු වෙනකොට උත්තරේ ධන. ඒ කියන්නේ උෂ්ණත්වයේ මොකක් වුණත් පුතේ මෙයා ධන වෙලා මෙයා ඍණ වෙනකොට ඩෙල්ටා G ධනමයි. ඒ කියන්නේ අපිට මේ වගේ ප්‍රතික්‍රියාවක් කොයි උෂ්ණත්වයකදීවත් සිදු කරන්න බෑ. සියලුම උෂ්ණත්වවලදී ස්වයං සිද්ධව සිදු නොවේ. right. එහෙනම් අපිට යම් ප්‍රශ්නයක් ආවොත් දැන් බලන්න තාපදායක ප්‍රතික්‍රියාවක් අහඹුතාවයේ වැඩි වෙන දිශාවට සිද්ධ වෙනවා නම් හැම උෂ්ණත්වයේදීම ප්‍රතික්‍රියාව ස්වයං සිද්ධයි. තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් අහඹුතාවයේ අඩු වෙන දිශාවට සිද්ධ වෙනවා නම්
හැම උෂ්ණත්වයේදීම මේ ප්‍රතික්‍රියාව ස්වයං සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් මේ දෙන්නට ප්‍රතිවිරුද්ධ ලක්ෂණ වෙනකොට එක්කෙනෙක් ඍණ වෙලා අනිත් කෙනා ධන වෙනකොට අපිට ප්‍රතික්‍රියාව වෙනවාද නැද්ද කියන එක කියන්න පුළුවන් නේ. මේ මෙයා ඍණ වෙලා මෙයා ධන වෙනකොට අනිවාර්යෙන් වෙනවා. මෙයා ධන වෙලා මෙයා ඍණකොට වෙන්නෙම නැහැ. right. එහෙනම් ඊට පස්සේ අපි යනවා C සහ D කියන අවස්ථා දෙකට. C අවස්ථාව. බලන්න. C. අපි හිතමු දැන් දෙන්න සමාන ලකුණු දරන අවස්ථාවක් ගමු. delta H delta S. delta H උත් ධන වෙලා delta S උත් ධන වෙන අවස්ථාවක් අපි හිතමු. ඒ කියන්නේ තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් අහඹතාවයේ වැඩි වෙන දිශාවට සිද්ධ වෙනවා. එතකොට මොකද වෙන්නේ? දැන් බලන්න පුතේ. delta G සමානයි delta H ඍණ T වතාවක් delta S. දැන් delta H ට තියෙන්නේ ධනාගයක්. delta S ට තියෙන්නේ ධනාගයක්. අන්න දැන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා නේ. දෙන්නම ධන. ඒතර මේ ඍණයි ධනයි වැඩි වෙනකොට උත්තරේ ඍණ. ඍණයි ධනයි වැඩි වෙනකොට ඍණ. ඍණයි ධනයි එකතු වෙනකොට අදාළ සංඛ්‍යාත්මක අගයන්ගේ වටිනාකම අනුව delta G ට බලන්න. delta G ට ධන එන්නත් පුළුවන්. delta G ට ඍණ එන්නත් පුළුවන්. එහෙනම් පුතේ මේ දෙන්නගේ ලකුණු දෙක වෙනස් නම් ධන හෝ ඍණ නම් දෙන්නගේ ලකුණු දෙක වෙනස් නම් අපි ඉස්සෙල්ලා දැක්කා අනිවාර්යෙන් delta G ධන වෙනවද ඍණ වෙනවද කියලා කියන්න පුළුවන්. හැබැයි දෙන්නම එකම ලකුණ දරනකොට මේ ධන වෙනකොට delta G මේ සංඛ්‍යාත්මක වටිනාකම අනුව ඕනනම් ඍණ වෙන්නත් පුළුවන් ඕනනම් ධන වෙන්නත් පුළුවන්. ඍණ වෙනවා කියන එකේ තේරුම මොකද්ද? එම උෂ්ණත්වයේදී සිදුවේ. එම උෂ්ණත්වයේදී සිදුවේ. එතකොට ධනාගයක් ආවොත් පුතේ ඒකේ තේරුම බලන්න මේකට ධනාගයක් ආවොත් අපි කියනවා එම උෂ්ණත්වයේදී සිදු නොවේ. එම උෂ්ණත්වයේදී සිදු නොවේ. එම උෂ්ණත්වයේදී සිදු නොවේ. හැබැයි නේ නමුත් ඊට වඩා ඉහළ උෂ්ණත්වයකදී සිදු කළ හැකිය. ඊට වඩා ඉහළ උෂ්ණත්වයකදී සිදු වේ. එහෙනම් දැන් පැහැදිලිනේ. delta H ට ධන වෙලා delta S උත් ධන වුණොත් delta G ධන වෙන්නත් පුළුවන් ඍණ වෙන්නත් පුළුවන්. ඍණ වුණොත් අදාළ උෂ්ණත්වයේදී ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. ධනාගයක් ආවොත් අදාළ උෂ්ණත්වයේදී ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ නැහැ. ඒ ප්‍රතික්‍රියාව ඊට වඩා වැඩි උෂ්ණත්වයකදී සිදු කරන්න පුළුවන්. ඊට වඩා වැඩි උෂ්ණත්වයකදී අපිට කරන්න පුළුවන්. මොකද තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් නම් එයා උෂ්ණත්වය වැඩි වෙනකොට සිදුවීමේ හැකියාවක් තියෙනවා. එහෙනම් බලන්න delta G ටයි delta H ට සහ delta S ට ධනාගයක් ආවොත් ප්‍රතික්‍රියාව අදාළ උෂ්ණත්වයේදී සිදු වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. සිදු නොවෙනවා නම් උෂ්ණත්වය වැඩි කරලා කරගන්න පුළුවන්. right? මම මේකට එක උදාහරණයක් ගන්නවා. අපි ගමු මෙන්න මේ විදිහට බේරියම් කාබනේට්ගේ තාප වියෝජනයට අදාළ අවස්ථාවම ගමු අපි. බේරියම් කාබනේට්. right. මම මේ විදිහට ගන්නවා බේරියම් කාබනේට්. මෙම ගානක් මම ලියමු. මේ බලන්න පුතේ. පහත දත්ත සලකන්න. පහත දත්ත සලකන්න. බේරියම් කාබනේට්. barium oxide carbon dioxide මේ තියෙන්නේ delta H not F ඒ කියන්නේ උත්පාදනයෙන් තමයි මේ තියෙන්නේ entropy අගයන් කියලා අපි හිතමු මවුලයට කිලෝ ජූල් මවුලයට කෙල්වින් ජූල් වලින් ආ. ඒතර මේකේ උත්පාදන අගයන් barium carbonate ගේ ඍණ 1219යි. barium oxide ඍණ 548යි. carbon dioxide ඍණ 394යි. barium carbonate ගේ entropy 112යි.
බේරියම් ඔක්සයිඩ් 72යි කාබන් ඩයොක්සයිඩ් 214. මෙන්න මේ අගයන් ටික දීලා තියෙනවා. right අපෙන් අහන ප්‍රශ්න රෝමිලක 1 බේරියම් කාබනේට් සෙල්සියස් 27 දී තාප වියෝජනය නොවන බව පෙන්වන්න. බේරියම් කාබනේට් සෙල්සියස් අංශ 27 දී තාප වියෝජනය නොවන බව පෙන්වන්න. අපි ඉස්සෙල්ලා ඒක හදලා ඉමුකෝ. මොකද්ද පුතේ මේ නොකිය කියන්නේ? බේරියම් කාබනේට්ගේ තාප වියෝජනයට අදාළ ප්‍රතික්‍රියාව තියෙනවානේ. ඒ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ නැත්නම් සෙල්සියස් 27 දී, ඒ කියන්නේ සෙල්සියස් 27 දී සෙල්සියස් 27 දී ඩෙල්ටා G ධනාගයක් කියලා පෙන්වන්නද? සෙල්සියස් 27 දී ඩෙල්ටා G ධනාගයක් කියලා පෙන්වනවා නම් ඒ කියන්නේ 27 දී තාප වියෝජනය වෙන්නේ නැහැ. මෙන්න මේ ප්‍රතික්‍රියාවනේ. බේරියම් කාබනේට්, බේරියම් ඔක්සයිඩ්, කාබන් ඩයොක්සයිඩ්. ඊට අපි මේක හොයාගමු. එහෙනම් අපිට උත්පාදන එන්තැල්පියයි එන්ට්‍රොපි අගයන් ටිකයි දීලා තියෙනවා. එහෙනම් අපි ඉස්සෙල්ලාම උත්පාදන එන්තැල්පිය ගමු. උත්පාදන එන්තැල්පිය ප්‍රතිඵලවල උත්පාදන එන්තැල්පීන්ගේ එකතුවෙන් අඩු කරනවා ප්‍රතික්‍රියකවල උත්පාදන එන්තැල්පීන්ගේ එකතුව. ඒතර ප්‍රතිඵල විදිහට ඉන්නවා බේරියම් ඔක්සයිඩ් ඍණ 548යි මවුල් එකක් නිසා එකෙන් වැඩි කරන්න ඕනේ. ඒක එකතු වෙනවා කාබන් ඩයොක්සයිඩ් ඍණ 394යි. එකෙන් අඩු කරනවා ප්‍රතික්‍රියකයේ ලෙස තියෙන බේරියම් කාබනේට් ඍණ 1219යි. එතන මේ තියෙන බේරියම් කාබනේට්ගේ වියෝජනයට අදාළ ප්‍රතික්‍රියාවේ එන්තැල්පි විපර්යාසය. මේක සුළු කරාම අපිට එනවා ධන 277යි කිලෝජූල් මවුලයට. ඒ කියන්නේ තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක්. ඩෙල්ටා H ටයිල තියෙන්නේ ධන අගයක්. ඊළඟ අපි මේකට අදාළ ඩෙල්ටා S දී අගය ගමු. ඩෙල්ටා S සමානයි සිග්මා වතාවක් ප්‍රතිඵලවල අගෙන් ප්‍රතික්‍රියකවල අගය අඩු කරාම අපිට එන්ට්‍රොපි විපර්යාසය ගන්න පුළුවන්. මම මේ උදාහරණෙම එන්ට්‍රොපි යටතේ මීට කලින් කතා කරා. ඒතර මෙතනදී ප්‍රතිඵල ලෙස ඉන්නවා බේරියම් ඔක්සයිඩ් 72යි, කාබන් ඩයොක්සයිඩ් මවුල 1යි 214යි. එකෙන් අඩු වෙනවා බේරියම් කාබනේට් 112යි. 112යි. එහෙනම් මෙතනදී එනවා අගය සුළු කරාම මෙයාගේ මෞලික එන්ට්‍රොපි අගය ධන 174යි ජූල් කෙල්විනයට මවුලයට. ජූල් කෙල්විනයට මවුලයට 174ක් කියලා එනවා. ඒතර දැන් ඔයාලට පැහැදිලි මෙයාගේ ඩෙල්ටා H උත් ධනාගයක් ඩෙල්ටා S උත් ධනාගයක්. ඒ කියන්නේ මේක අදාළ උෂ්ණත්වයේදී වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඒක තීරණය කරන්න ඩෙල්ටා G හොයන්න වෙනවා. තරඟ කරලා ගන්න බෑ. ඩෙල්ටා G හොයා ගන්න වෙනවා. එහෙනම් ඩෙල්ටා G සමානයි ඩෙල්ටා H ඍණ t වතාවක් ඩෙල්ටා S කියන සම්බන්ධයට අපි ආදේශ කරමු. right මේ සම්බන්ධයට ආදේශ කරාම ඩෙල්ටා H ට එනවා 277යි. මෙතන උෂ්ණත්වයේ කෙල්වින් 300 කියලා අපි ගමු. සෙල්සියස් 27යි කියන්නේ කෙල්වින් 300යි. බෙදන්න ඕනේ 174 කියන්නේ ජූල්. ඒක 1000න් බෙදලා කිලෝ ජූල් බවට පත් කරන්න ඕනේ. ඒතර මේක සුළු කරාම ඔබට ධන 225ක් වගේ අගයක් එයි ආසන්න වශයෙන් මවුලයට කිලෝ ජූල්. ඒ කියන්නේ මේක විශාලයි බිඳුවට වඩා. එහෙනම් පුතේ දැන් පැහැදිලිනේ. දැන් බලන්න ප්‍රතික්‍රියාවේ උත්පාදන එන්තැල්පි ටික දීලා තියෙනවා. එන්ට්‍රොපි අගයන් ටික දීලා තියෙනවා. අපි ඒකෙන් කරන්නේ එතකොට එන්තැල්පි විපර්යාසය හොයා ගන්නවා. ඊළඟ එන්ට්‍රොපි විපර්යාසය හොයා ගන්නවා. ඒ අවස්ථා දෙක මේ සම්බන්ධතාවයට ආදේශ කරලා අපි බලනවා ප්‍රතික්‍රියාව ස්වයන් සිද්ධව සිදු වෙනවාද නැද්ද කියලා ඩෙල්ටා G ගේ ලකුණ අනුව. ඒතර උෂ්ණත්වයේ කෙල්වින් 300 දී මේ ප්‍රතික්‍රියාවේ ඩෙල්ටා G ට ආවේ ධනාගයක්. එහෙනම් මේක ස්වයන් සිද්ධව කෙල්වින් 300 දී වෙන්නේ නැහැ. එහෙනම් අපි බලමු යම්කිසි උෂ්ණත්වයකදී මේක ස්වයන් සිද්ධව සිද්ධ වෙනවා නම් මොකද්ද ඒ උෂ්ණත්වය? මම මේ ටික මකන්නම්. හරි? දැන් මේක ස්වයන් සිද්ධව සිදු නොවන බව පෙන්වනවා.
එනම් රෝම ඉලක්කම් දෙක විදිහට බේරියම් කාබනේට් වියෝජනය ඇරඹෙන උෂ්ණත්වය සොයන්න. right බේරියම් කාබනේට් තාප වියෝජනය ඇරඹෙන උෂ්ණත්වය සොයන්න. දැන් පුතේ ප්‍රතික්‍රියාවක් ගත්තම ප්‍රතික්‍රියාවක ඩෙල්ටා G ට ධනාගයක් ආවොත් අපි කියනවා ඒ උෂ්ණත්වයේදී ඒක කරන්න බෑ. හැබැයි මේකේ ඩෙල්ටා S උයි ඩෙල්ටා H උයි කියන දෙන්නම දන්න නිසා ඊට වඩා වැඩි උෂ්ණත්වයකදී කරන්න පුළුවන්. එහෙනම් ඊට වඩා වැඩි උෂ්ණත්වයකදී කරන්න පුළුවන් නම් අපි බලමු මේ වැඩි උෂ්ණත්වය කොහොමද ගන්න. ස්වයං සිද්ධතාවය ආරම්භනකොට හරි ස්වයං සිද්ධතාවය ආරම්භන විට ඩෙල්ටා G සමානයි බිඳුව වේ. ඒ කියන්නේ යම්කිසි ප්‍රතික්‍රියාවක් ස්වයං සිද්ධව සිදු වෙන්නේ නැහැ. ඒ උෂ්ණත්වයේදී ඩෙල්ටා G ධනාගයක්. එහෙමනම් එයා යම්කිසි උෂ්ණත්වයකදී උෂ්ණත්වය වෙනස් කරලා හරි දෙන්නම ඩෙල්ටා H සහ ඩෙල්ටා S කියන දෙන්නම ධනාගයන් නිසා යම්කිසි උෂ්ණත්වය වෙනස් කරලා වැඩි උෂ්ණත්වයේ ස්වයං සිද්ධතාවයටපත් වෙනවා. එහෙනම් ඒ උෂ්ණත්වය ස්වයං සිද්ධතාවයේ ආරම්භන උෂ්ණත්වයේදී ඩෙල්ටා G සමානයි බිඳුවයි. එහෙනම් මෙතනට බිඳුව දැම්මොත් ඩෙල්ටා G බිඳුව නම් ඩෙල්ටා H ඍණ T වතාවක් ඩෙල්ටා S. මේක මේ පැත්තට අරන් ගිහිල්ලා T ව උක්ත කරොත් මෙතනින් එනවා ඩෙල්ටා H බෙදීම ඩෙල්ටා S. ඒ කියන්නේ බේරියම් කාබනේට් තාප වියෝජනය වෙන්නේ නැහැ කෙල්වින් 300. හැබැයි ඊට වඩා වැඩි උෂ්ණත්වයකදී වෙනවා. ඒ වෙන උෂ්ණත්වයේදී ආරම්භ කරන අවස්ථාවේදී ස්වයං සිද්ධතාවය ආරම්භ කරන අවස්ථාවේදී ඩෙල්ටා G බිඳුවයි. එහෙනම් ඩෙල්ටා H අපි අගේ ආදේශ කරමු. ඩෙල්ටා H ගේ අගය 277යි කිලෝජූල් මවුලයට. ඩෙල්ටා S ගේ අගය 174,000න් බෙදලා ගන්න ඕනේ හැම වෙලාවෙම ජූල් කරලා. ඒතර 0.144යි කිලෝජූල් මවුලයට කෙල්විනයට. ඒතර මෙයයි කැපුනම උත්තරේ කෙල්වින් වලින් එනවා. මේ උත්තරය 1592ක් කියලා එනවා කෙල්වින්. එනවාට පැහැදිලි බේරියම් කාබනේට් සෙල්සියස් නැත්නම් කෙල්වින් 300 දී තාප වියෝජනය වෙන්නේ නැහැ. 400 දී වෙන්නෙත් නැහැ, 500 දී වෙන්නෙත් නැහැ, 600 දී වෙන්නෙත් නැහැ, 1000 දී වෙන්නෙත් නැහැ. 1500ට රත් කරත් තාප වියෝජනය වෙන්නේ නැහැ. අන්න 1592ට රත් කරොත් කෙල්වින් 1592ට රත් කරොත් බේරියම් කාබනේට් තාප වියෝජනය වෙන්න ආරම්භ කරනවා. ඊට වඩා උෂ්ණත්වය වැඩි කරොත් අපි හිතමු 1600 කියලා. කෙලින් 1600 වගේ උෂ්ණත්වයක් ලබා දුන්නොත් අනිවාර්යයෙන්ම බේරියම් කාබනේට් තාප වියෝජනය වෙලා බේරියම් ඔක්සයිඩ් සහ කාබන් ඩයොක්සයිඩ් බවට පත් වෙනවා. right. එහෙනම් පුතේ ප්‍රතික්‍රියාවක ඩෙල්ටා H උත් ධන වෙලා ඩෙල්ටා S උත් ධන වෙලා ඩෙල්ටා G ධනාගයක් ආවොත් වැඩි උෂ්ණත්වයකදී ඩෙල්ටා G ඍණ කරගන්න හෝ බිඳුව කරගන්න පුළුවන්. ඒ කියන්නේ ස්වයං සිද්ධතාවය ආරම්භන්න පුළුවන්. ස්වයං සිද්ධතාවය ආරම්භනකොට ඩෙල්ටා G සමානයි බිඳුවයි. ඒතකොට ඩෙල්ටා G සමානයි බිඳුව වන අවස්ථාවේදී උෂ්ණත්වය T ඩෙල්ටා H සහ ඩෙල්ටා S ගණන් මගින් හොයන්න පුළුවන්. හැබැයි මේ ප්‍රශ්නේදී අපි යම් උපකල්පනයක් කරනකොට මේ සම්මත එන්තැල්පි විපර්යාසය සම්මත එන්ට්‍රොපි විපර්යාසය කියන අගයන්ම 300 දී සහ 1592 තිබ්බා. ඒ කියන්නේ මේ ගණන් හදනකොට යම් උපකල්පනයක් කරන්න වෙනවා. උෂ්ණත්වය වෙනස් කරාට ඩෙල්ටා H සහ ඩෙල්ටා S වෙනස් වෙන්නේ නැහැ කියලා. සුළු වශයෙන් වෙනස් වෙනවා. නමුත් අපි ඒක උපකල්පනය කරනවා උෂ්ණත්වයෙන් ස්වායත්තයි කියලා. එන්තැල්පි විපර්යාසයයි එන්ට්‍රොපි විපර්යාසයයි. එහෙනම් ඔබට පැහැදිලි ඩෙල්ටා S ධන වෙලා ඩෙල්ටා H උත් ධන වුණොත් ප්‍රතික්‍රියාවේ ඩෙල්ටා G ඍණ වෙන්න පුළුවන්. ඒ කියන්නේ අදාළ උෂ්ණත්වයේදී ස්වයං සිද්ධව සිද්ධ වෙනවා. එහෙම නැත්නම් මේ වගේ ඩෙල්ටා G ධනාගයක් වෙලා නොවෙන්න පුළුවන්. එහෙම වුණොත් ප්‍රතික්‍රියාව ස්වයං සිද්ධතාවය ආරම්භන අවස්ථාවේදී අදාළ ඉහළ උෂ්ණත්වය කොහොමද කියලා මේ විදිහට ගණනය කරන්න පුළුවන්. right. එහෙනම් මේ පාඩමේ අපි අන්තිම කොටස විදිහට D කොටස සාකච්ඡා කරමු. D කොටස. ඒ කියන්නේ ඩෙල්ටා H සහ ඩෙල්ටා S කියන දෙන්නම ධන වීම අපි කතා කරා. එහෙනම් සිම්පල් D යටතේ අපි ගමු ඩෙල්ටා H සහ ඩෙල්ටා S කියන දෙන්නම ඍණ වුණාම මොකද වෙන්නේ කියලා. මේ බලන්න ඩෙල්ටා G සමානයි ඩෙල්ටා H ඍණ T වතාවක් ඩෙල්ටා S. මෙයත් ඍණ වෙලා මෙයත් ඍණ වුණොත් මොකද වෙන්නේ? ඍණයි ඍණයි වැඩි වෙනකොට ධනනේ නේ? ඍණයි ඍණයි වැඩි වෙනකොට ධන. ධනයි ඍණයි එකතු වෙනකොට මේ උත්තරය පුතේ ධන වෙන්නත් පුළුවන්. මේ උත්තරය ඍණ වෙන්නත් පුළුවන්. නේ ඩෙල්ටා G ධන වෙන්නත් පුළුවන්. ඍණ වෙන්නත් පුළුවන්. ඍණ වුණොත් ස්වයං සිද්ධව සිද්ධ වෙනවා. ඒ උෂ්ණත්වයේ ස්වයං සිද්ධව T උෂ්ණත්වයේ ස්වයං සිද්ධව සිද්ධ වෙනවා.
හැබැයි ධන වුණොත් ස්වයන් සිද්ධව සිද්ධ වෙන්නේ නැහැ. නේ? එම උෂ්ණත්වයේදී ස්වයන් සිද්ධව සිදු නොවේ. ස්වයන් සිද්ධව සිදු නොවේ. එහෙනම් තාපදායක ප්‍රතික්‍රියාවක් කැමති පුතේ උෂ්ණත්වය අඩු වෙනවන්නේ. ඊට වඩා දැන් ඉස්සෙල්ලේ දුන්නේ ඊට වඩා වැඩි උෂ්ණත්වයක්නේ. මේකෙදි අදාළ උෂ්ණත්වයේදී ස්වයන් සිද්ධව සිද්ධ වෙන්නේ නැහැ. ඊට වඩා අඩු උෂ්ණත්වයේදී ස්වයන් සිද්ධව සිදු වේ. right එහෙනම් පුතේ බලන්න ඩෙල්ටා H ඍණ වෙලා ඩෙල්ටා S ඍණ වුණොත් ප්‍රතික්‍රියාව ඩෙල්ටා G ඍණ වෙලා ඒ උෂ්ණත්වයේ ස්වයන් සිද්ධව සිදු වෙන්නත් පුළුවන්. සමහර වෙලාවට ඩෙල්ටා G ධන වෙලා ස්වයන් සිද්ධව සිදු නොවෙන්න පුළුවන්. එහෙම ස්වයන් සිද්ධව සිදු නොවනවා නම් ප්‍රතික්‍රියාව තාපදායක නිසා උෂ්ණත්වය ඊට වඩා අඩු කරගෙන ගියොත් අන්න ඊට වඩා අඩු උෂ්ණත්වයකදී ප්‍රතික්‍රියාව ස්වයන් සිද්ධව සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපි හිතමු කෙල්වින් 300 දී වෙන්නේ නැහැ. කෙල්වින් 300ට වඩා උෂ්ණත්වය අඩු කරගෙන යනකොට දෙන්නම ඍණ නම් අන්න එක අවස්ථාවකදී 300ට වඩා අඩු අවස්ථාවේදී ප්‍රතික්‍රියාව ස්වයන් සිද්ධතාවය ආරම්භ කරනවා. එහෙනම් ওই විදිහට අපිට ප්‍රතික්‍රියාවක ස්වයන් සිද්ධතාවය තීරණය කරන්න පුළුවන් ඩෙල්ටා G ගේ ලකුණු මත. එහෙනම් මේ කොටසේදී සලකා බලන්නේ ඔන්න ඔය කියන අවස්ථා ටික. right? එහෙනම් මේ විදිහට ඒකක සියල්ල අපි දැන් කතා කරගෙන යනවා. මේ මම අද මූලික දවස නිසා මේ ටික විස්තර කරලා දුන්නේ. අද දවස් තුන සාකච්ඡා කරන්න පුළුවන් දෙයක්. අපි ඉදිරියේදී උත්සාහ කරනවා ටිකක් පාඩම් කොටස් කීපයකට කඩලා ඒ කොටස් කීපය යටතේ ඔයාලට උගන්වන්න. ලබන සතියේ අපි ඔන්ලයින් ක්ලාස් එක හරහා අඟහරුවාදා දවස් තුන කාබනික රසායනය උදේ 8 මාරේ ඉඳලා 11 මාර පමණ වෙනකම් මොකද ඔන්ලයින් නිසා අපිට ගොඩාක් වෙලා පන්ති කරන්න අපහසුයි. ඒ වගේ වෙනකම් කාබනික රසායනය අඟහරුවාදා දවස් තුන බදාදා දවස් තුන කලාප සමතුලිතතාවයේ ද්‍රව වාෂ්ප කලාප සමතුලිතතාවයේ රවුල් නියමය කොටසත් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. බදාදා හවස් වරුව තුල පේපරයක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒතකොට ඒ දේවල් ඔක්කොම අපිට ඉදිරි සතියේ ඉඳලා වැඩි ටික කරගෙන යන්න පුළුවන්. ඔයාලට අපේ වෙබ්සයිට් එක හරහා ප්‍රශ්න පත්‍රයක් දාලා තියෙනවා. සඳ වගේ වෙනකොට ඒක දානවා. ඒතකොට අඟහරුවාදා වගේ දවස් තුල වෙලාව අරගෙන කරලා බදාදා හවස් වරුව තුල ඒක සහභාගී වෙන්න. ඒ සහභාගී වෙලා ඒ ගැටලු ටික निराකරණය කරගන්න පුළුවන්. ඒතකොට මේ කරපු දෙයින් යම් දෙයක් ගන්න පුළුවන්. නැවත නැවත මේ දේවල් බලන්න. තව ඔයාලට උදාහරණ ගැටලු හොයාගෙන ඒ දේවල් බලන්න. පසුගිය විභාග ප්‍රශ්න කරන්න. මේ අපි අවසාන ගැටලුවට කලින් හදුවා වගේ ගානක් 2015 විභාගයේදී මේ විදියම ගානක් ඇවිල්ලා තියෙනවා. ඒක කරලා බලන්න. ඒතර ඔයාලට යම් මේ ඉගෙන ගන්න දෙයින් අවබෝධයක් ලබා ගන්න පුළුවන්. එහෙනම් පුතේ අද මම මෙතන නතර කරනවා. ඒතකොට අපි ඊළඟ දවසේ ඉඳලා ක්ලාස් එක ඔන්ලයින් ක්ලාස් එක කරගෙන යමු. right? ආයිබෝවන්.